නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ දහම් කැඩපත උතුම් සදහම් සාකච්ඡාව අද දවසෙත් ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාදය නිසා ඒ භාග්‍යවතුන් වහන්සේගේ පරිපූර්ණ අර්ථ ඇති සත්‍ය ආඥා චක්‍රය හදාරන්න සවන් දෙන්න ප්‍රසාදයට පැමිණෙන්න ඒ අනුව ජීවිතය වෙනස් කරගන්න අපට අවස්ථාව උදා වෙන දුර්ලභ වාසනාවන්ත පින්වන්ත අවස්ථාව. ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මේ සියල්ල අපට උදාවන්නේ අපි ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ පළමු කොට වන්දනා කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් සදහම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ ගරුතර මහ සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අද සදැහැති දායකත්වය දැන් අපි සිහිපත් කරගන්නම්. මීට වසරකට පෙර එනම් 2020 පෙබරවාරි මාස 22 වෙනි දින මිය පරලොව යන්නට යෙදුන JTB යටවර පින්වන්ත ස්වාමි පුරුෂයාට පුණ්‍ය අනුමෝදනා කිරීමේ අපේක්ෂා ඇතිව අද සදැහැති දායකත්වයේ දරන්නේ අංක 690 මැදපාර ජයන්තිපුර පොළොන්නරු යන ලිපිනේ පදිංචි පින්වත් MW මානිල් වික්‍රමනායක මහත්මිය ඇතුළු පින්වන්ත දූ දරුවන් ඥාති හිත මිත්‍රාදීන් අසල්වාසී හිත මිතුරන් ඇතුළු කොට වූ ඒ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාම සිහිපත් කොටගෙන කැටුව පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව අපි සූදානම් අදත් සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ මෙහිත කෙලෙසන නීවරණ ධර්ම ගැන. එහෙමයි. මේ විදිහ අපි නීවරණ ධර්මන මුල් කරගෙන බොහෝ බුද්ධ දේශනා ඉස්මතු කරලා තියෙනවා. වැඩසටහන් ගණනාවක් කරන්න සිද්ධ. මම හිතන්නේ වැඩසටහන් 60ක් එහෙමයි ස්වාමීනි. ආසන්න ප්‍රමාණයක්. එහෙමයි. අපි නීවරණ ධර්ම තේරුම් ගැනීමට, නීවරණ ධර්ම දුරු කර ගැනීමට, නීවරණ ධර්ම විවිධ පර්යායන්ගෙන් ඒක ඉස්මතු කරන්න භාග්‍යතුන් වහන්සේ ඊගත් මහන්සිය පිළිබඳව එහෙමයි ස්වාමීනි. අපි විදයිරින් විස්තර කළා. ඒතර මේකට ප්‍රධානම හේතුව බවට පත් වුණේ මොකද භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්තා මේ අභ්‍යන්තරයේ යම් අවිද්‍යාවක් තියෙනවා නම් මේ අවිද්‍යාවට හේතු වෙන්නේ හිත ඇතුලේ තියෙන නීවරණ. අවිද්‍යාව හිත ඇතුලේ යම් තෘෂ්ණාවක් ඇත්නම් මේ තෘෂ්ණාවට හේතු වෙන්නේ නීවරණ. එහෙමයි ස්වාමීනි. ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ යම් කෙනෙකුට අවබෝධයක් නැත්තම් ඒ අවබෝධය නැතිකම තියෙන්නේ හිත ඇතුලේ නීවරණ ධර්ම පහ තියෙනකම්. ඒ නිසා මේක නීවරණ ධර්ම පහ නිරවුල් කරගන්න විවිධ අයවරින් අපි මහන්සි ගන්නවා. එහෙමයි. ඊළඟට තමයි නීවරණ ධර්ම දුරු කරගන්න පුදුමාකාර විදියට අපි මහන්සි ගැනීමක් කරන්න ඕන. ස්වාමීනි මේ නීවරණ ධර්ම තියෙද්දිම ප්‍රඥාව ඇති වෙන්නේ නැහැ කොහොමද? ප්‍රඥාව ඇති වෙන්නේ. එහෙමයි. එතකොට මේ අපි කොතරම් මේ චතුරාර්ය සත්‍ය කතා කළත් ඒක වචන මාත්‍රයක් පමණයි. එහෙමයි ස්වාමීනි. වචන මාත්‍රයක් පමණයි. පටිච්චසමුප්පාදේ කතා කළාට ඒක වචන මාත්‍රයක් පමණයි. පංච උපාදානස්කන්ධ ආයතන ගැන අපි කතා කළාට ඒක වචන මාත්‍රයක් පමණයි. කුමක් නිසාද? නීවරණ බලවත්. සත්‍යයට මේක තේරෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ වෙනකොට අපි දැන් බලන්න අපි
එතකොට මේ උද්දච්ච කුක්කුච්ච නීවරණය තමයි අපි ගොඩක් මේ දවස්වල කතා කරමින් ඉන්නේ. ඒතර උද්දච්ච කුක්කුච්ච නීවරණය ගැන කතා කරද්දී අපි ගණක මුග්ගල්ලාන කියන සූත්‍රයට ආවා. එහෙමයි. ඒක දුරු කර ගැනීම පිණිස අවශ්‍ය කරන අපි පුරුදු කළ යුත්තේ කුමක්ද කියන කාරණේ තේරුම් ගන්න ඕන නිසා. ඒතර කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මේ උද්දච්ච කුක්කුච්ච නීවරණය විස්තර කරද්දිම කෙලින්ම ගණක මුග්ගල්ලාන සූත්‍රය ගත්තේ කියලා. එහෙයි ස්වාමීනි. කෙනෙකුට හිතෙන්න පුළුවන් නේ. එහෙමයි. ඒතර බුදුරජාණන් දැන් බලන්න කාමච්ඡන්ද නීවරණය ගැන කියද්දී ඒක විස්තර කරන්නෙම ඒක ප්‍රහාණය සිද්ධ වෙන්නේ යෝනිසෝ මනසිකාරය. ඒක යෝනිසෝ මනසිකාරයෙන් කරන දෙයක්. ඊළඟට ව්‍යාපාද නීවරණ දුරු කිරීම ගැන කතා කරද්දී ඒක කතා කරන්නේ යෝනිසෝ මනසිකාරයකින්. එහෙමයි ස්වාමීනි. තීන මිද්ද නීවරණ දුරු කිරීම ගැන කතා කරනකොට ඒක කතා කරන්නේ තනිකර වීරියකින්. හැබැයි උද්දච්ච කුක්කුච්ච නීවරණය දුරු කිරීම ගැන කතා කරන්නේ දැන් උද්දච්ච කුක්කුච්ච නීවරණේ තියෙන්නේ හිතේ තියෙන නොසන්සුන් බවත් එක්ක. එහෙමයි. උද්දච්ච කුක්කුච්ච සංසිඳෙන්නේ කුමක් තුලින්ද? හිතේ තියෙන සංසිඳීමත් එක්ක. එහෙනම් සංසිඳීම දිනු කරගන්න පරයයන් තමයි අපි නිරන්තරයෙන් ශ්‍රවණය කරනවා. එහෙමයි ස්වාමීනි. උද්දච්ච කුක්කුච්චේ දුරු කරන්න නම් භාග්‍යතුන් දේශනා කළා අත්තිබික්කවේ චේතසෝ ූපසම. හිත සංසිඳන අරමුණු තියෙන. ඉතින් සංසිඳන අරමුණ තමයි දැන් අතන කාමච්ඡන්ද නීවරණ දුරු කරනකොට ඒක දුරු කිරීම කතා කරන්නේ. තනිකරම සුබ නිමිත්ත යෝනිසෝ මනසිකාර, අසුබ නිමිත්ත යෝනිසෝ මනසිකාර කිරීම. එහෙමයි ස්වාමීනි. ව්‍යාපාද නීවරණ දුරු කිරීමද කතා කරන්නේ මේ මෛත්‍රිය යෝනිසෝ මනසිකාර කිරීම. එහෙමයි. තීන මිද්ද දුරු කිරීමද කතා කරන්නේ තනිකර වීරිය. වීරියෙන් තමයි අනුග්‍රහ කරන්නේ. එහෙමයි. උද්දච්ච කුක්කුච්ච නීවරණ කතා කරද්දී කියන්නේ හිත සංසිඳන අරමුණු තමයි කතා කරන්න ඕන පුළුවන් තරම්. එහෙයි ස්වාමීනි. හොයා ගන්න ඕන. ඒ නිසා අපි සංසිඳීම පිණිස එතකොට ප්‍රධාන වශයෙන් අනුග්‍රහ කරන්නේ ඇත්තටම සමාධි හතර. පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය කියන. එහෙයි. ඊට අමතරව අරූප ධානය. ඒතර දැන් මේ සමාධි හතරට කෙනෙක් එන්නත් එයා යම් යම් ගුණධර්ම වඩලා තියෙනවා. මොකද ගුණධර්ම ටික වඩලා නැත්තම් එතෙන්ට හිත ගන්නවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. එහෙමයි ඒතර ස්වාමීනි. ඒ නිසා තමයි ගණක මොග්ගල්ලාන සූත්‍රය අපි කතා කරන්න තීරණය කළේ. එහෙයි ස්වාමීනි. ඒතර ගණක මොග්ගල්ලාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒතර මේ බුද්ධ ශාසනයේ මුලින්ම අපි දන්ත භූමි සූත්‍රයත් අරගෙන බොහොම ලස්සන කර්ම කතා කළා. උපමා සහිතව කතා කළා. එහෙමයි. හරිම ලස්සනයි. එතකොට මේ දන්ත භූමි සූත්‍රයත් එතකොට මේ මොග්ගල්ලාන සූත්‍රෙත් ගණක මොග්ගල්ලාන සූත්‍රෙත් ඇතුලින් අපි කතා කරද්දී අපි හොඳටම දැක්කා. ඒතර මේ සිත කියන දේ සංසිඳවන්න වැඩපිළිවෙලක් තියෙනවා. ඒක අපිට මේ ආවට ගියාට කයිවාරු ගැහුවට මේ අපිට ඕන හැටිම කරන්න බෑ ඇත්තට. එහෙමයි ස්වාමීනි. එතකොට ඒකේ ලස්සන පිළිවෙලක් තියෙනවා. එහෙමයි. ඒතර සියල්ල දන්නා සියල්ල දකින අරහත් සම්බුදුරජාණන් වහන්සේ යම් කෙනෙක් සරණ යනවා නම් ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න කැමති නම් එතකොට සසර දුකින් ඈතර වෙන්න කැමති නම් සසර දුක් නිමාවට පත් කළේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අපි අදාහ ගන්නවා. අදාහ ගන්න තු මේක සිද්ධ වෙන්නේ. එහෙමයි ස්වාමීනි. අදාහ ගන්න තු මේක සිද්ධ වෙන්නේ. ඒතර බුදුරජාණන් සියල්ල දන්නා සියල්ල දකින භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්තා. ඒතර මේ හිත සංසිඳවන, හිත නිකලෙස් කරවන දහම් පරියායේ ශ්‍රාවකී පුරුදු කළ පළවෙනිම අංගය තමයි සීල සම්පත්තිය. එහෙමයි ස්වාමීනි. සීල සම්පත්තිය. එහෙයි. එතකොට අපි සීලේ සම්පත්තිය දියුණු කරන්න උපකාර වෙන බොහොම ලස්සන දේශනා අපි ගොඩක් මේ විදිහ කතා කළා. එහෙයි. ඒතර අද මට තව කල්පනා වුණා තව ලස්සන දේශනාවක් තියෙනවා. මේ සීල සම්පත්තියේ වටිනාකම විග්‍රහ වෙන ඒ වගේම තමයි මේ කෙලෙස් දුරු කිරීමේ වටිනාකම විග්‍රහ වෙන. එතකොට නිකලෙස් බවට යන මාර්ගය පිළිබඳ බොහොම ලස්සනට විස්තර කරපු තව ලස්සන දහම් පරයයක් මේකට එකතු කරගන්නවා. එහෙමයි ස්වාමීනි. ඒතර මෙතන මූලික මට උමනාව තිබ්බේ සිල්වත් භවයේ තියෙන වටිනාකම ඉස්මතු කරා. එහෙයි. සල්ලේක කියලා ලස්සන සූත්‍රයක් තියෙනවා. එහෙයි ස්වාමීනි. හරිම ලස්සනයි.
ඊදස්වල අපගේ සියල්ල දන්නා සියල්ල දකිනා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනය නම් වූ අනීපිරිතුමාගේ ආරාමයේ. එදා මහා චුන්ද යන් වහන්සේ මම හිතන්නේ රහත් වෙලා නැහැ එතකොට. හැන්දෑවේ භාවනාවෙන් නැගිටලා භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ ගාවට පැමිණුණා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළ වාඩි වෙලා එකත් පසක වාඩි වුණු මහා චුන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ආත්මය ගැන ස්ථිර දෙයක් තියෙනවා කියලා ස්ථිර දෙයක් සැරිසරනවා කියලා වාද කරන ඉන්නවා මේ ලෝකේ. ස්ථිර දෙයක් තියෙනවා සදාකාලික දෙයක් තියෙනවා කියලා. එහෙමයි. ස්ථිර තැනක් තියෙනවා කියලා. ස්ථිර පැවැත්මක් තියෙනවා කියලා. වාද කරන ඉන්නවා කිව්වා. ඒක මුල් කරගෙන ලෝකය ගැන වාද කර ගැනීම තුලින් විවිධාකාර ආකල්ප දෘෂ්ටි මේ ලෝක සත්‍යය තුල හට ගන්නවා කිව්වා. ඉතින් ස්වාමීනි භික්ෂුවකට නුවණින් සිහි කරන්න පටන් ගත්තට පස්සේ ඉස්සෙල්ලම නැති වෙන්නේ ওই දෘෂ්ටි නේද දුර වෙලා යන්නේ ওই දෘෂ්ටි නේද කියලා හෙව්වා. එහෙමයි. බුද්ධ ශාසනයට ඇවිල්ලා. ඒතර මේ ආත්මයක් ස්ථීර පැවැත්මක් පවතිනවා කියලා මතවාද තියෙන දෘෂ්ටි දරන කට්ටියගේ මේ ශාසනයට ඇවිල්ලා පිළිවෙත් පුරද්දී යෝනිසෝ මනසිකාරය යෙදෙනකොට ඉස්සෙල්ලම නැති වෙන්නේ මේ දෘෂ්ටි නේද කියලා. එහෙමයි. ඒතකොට කොපින්වත් චුන්ද මේ ආත්මය ගැන වාද ඇති කර ගැනීම තුලින් ලෝකය ගැන වාද ඇති කර ගැනීම තුලින් විවිධාකාර ආකල්ප දෘෂ්ටි මේ ලෝක සත්‍යය තුල හට ගන්න තමයි කිව්වා. ඉතින් ওই දෘෂ්ටි උපදින්නේ යම් තැනකද ඒ දෘෂ්ටි උපදින්නේ යම් තැනකද ওই දෘෂ්ටි කිඳා බැසගෙන තියෙන්නේ යම් තැනකද එහෙමයි. ওই දෘෂ්ටි හැසිරෙන්නේ යම් තැනකද අන්නේ තැන ඒ තැනම මේක මම නොවේ මේක මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා දිනු කර ප්‍රඥාවේ යථාර්ථ දකින්න ඕන කිව්වා. එහෙමයි ස්වාමීනි. ඒකට තමයි කොයි දෘෂ්ටි නැතිලා යන්නේ. ඒකට තමයි දෘෂ්ටි දුරු වෙන්නේ. හරි පුදුමයිනේ. එහෙයි ස්වාමීනි. ඒකට බලන්න එතකොට මේ අල්ලන් ඉන්න තැනම තමයි දකින්න ඕන. මේක මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා. එහෙමයි. කොහොමද එතකොට? තමන් ග්‍රහණය කරගෙන ඉන්න තැනම තමන් මේක මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ කියලා දකින්න කොච්චර තියුණු ප්‍රඥාවක් තියෙන්න ඕනද? එහෙමයි ස්වාමීනි. තියුණු කොච්චර බුද්ධියක් තියෙන්න ඕනද? එහෙමයි ස්වාමීනි. කොච්චර බලවත් විමර්ශනයක් තියෙන්න ඕනද? ශ්‍රාවකයෙක් එතෙන්ට එන්න කොච්චර ඒ ශ්‍රාවකයාගේ මනස මෝරන්න ඕනද? මේ නිකලස් ජීවිතයක් තුළ. එහෙමයි. හිතන තරම් ලේසි නෑ. දැන් අද ගත්තොත් එහෙම එතකොට අද ලෝකෙ ගත්තොත් එහෙම මේ ලෝකෙ වැඩිපුරම තියෙන එතකොට මේ ආත්මය කියන දෘෂ්ටිය තුළ තියෙන. මේ ලෝකෙ යම්තාක් ආගම් නැද්ද බුද්ධ ශාසනයෙන් බැහැර ඔක්කොම තියෙන ආත්මය කියන දෘෂ්ටියත් එක්ක. එහෙමයි. ඒතර බුද්ධ ශාසනයට ආපු අයත් ගත්තොත් එහෙම ඒතර ඒ කට්ටියත් බලන්න එතකොට කාලයක් යනකොට මොකද පුද්ගලික මතවලට හැරලා තියෙන ඔක්කොම. ඒත් ආත්ම දෘෂ්ටිය තුළ එහෙමයි. හරියට තමන්ගේ මතවාදයට තමන්ගේ මතයට මුල් තැන දෙනවා කියලා කියන්නේ මොකක්ද? එහෙමයි ස්වාමී. ඒකත් ආත්ම දෘෂ්ටියනේ. මම තමයි ඉස්සෙල්ලා මේ බව ප්‍රකාශ කරේ ලෝකෙට කිව්වේ ආදි වශයෙන් ස්වාමී. ආසයි එතකොට යා ඒක මේ අලුත් දෙයක් කියන්න ආසයි. එහෙමයි. ඒ හැරෙන්න වෙන දෙයක් නෑ. එතන අර්ථයක් නෑ. අර්ථයක් නෑ. එහෙමයි. හිස් බව තියෙන්නේ. එහෙමයි. ඒතර ඒගොල්ලන්ට තියෙන්නේ අර තමන් දෙයක් හොයාගත්තා කියලා ලෝකෙට කියන්න විතරයි උවමනාව තියෙන්නේ. ස්වාමිනී ආත්ම දෘෂ්ටියද? ආත්ම දෘෂ්ටිය තමයි එතනක් තියෙන්නේ. එහෙමයි. ඒ කිසි තැනක නිකලස් බව නැහැ. එහෙමයි ස්වාමිනී. හිතේ සංසිඳුරු බවක් ඇති. එහෙයි. ඒතර මේ සංසිඳුරු බව අවිය කරගෙන තමයි ඒගොල්ලෝ කෑ ගහන්නේ. හැබැයි මේ සංසිඳුණු අය අවිය කරගෙන කෑ ගහද්දිම තීරුම් ගන්න ඕන. මෙතන නිකලස් බව තුල ඉන්න ප්‍රතිපදාවක් නැහැ කියලා. එහෙමයි. නිකලස් බව තුලට යන ප්‍රතිපදාවකවත් නැහැ ඒගොල්ලෝ. එහෙයි ස්වාමීනි. තනිකර තියෙන්නේ ඒගොල්ලන්ගේ මනසේ යම් සංසිඳීමක් ඇති වුණා. ඒ සංසිඳීම මත පිහිටලා මොකද ඒ සංසිඳීමත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගෙන තියෙන ඒගොල්ලන්. ඒගොල්ලන්ගේ හිත තුළ හටගන්න සංසිඳීම අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හට අරගෙන තියෙනවා. අනවබෝධයෙන් තියෙන ඒකට. එහෙමයි ස්වාමී. මම කරගත්තා කියලා ඒක තියෙන ඒකට. එහෙයි.
හේතුවක් තේරෙන වීරිය නැමැති හේතුඵල ධහම ගැන විශ්වාසයක් නැහැ. එයාගේ තුල ගොඩ නැගුණු සම්මාදිට්ඨිය නැමැති හේතුඵල ධහම ගැන එයාට විශ්වාසයක් නැහැ. එයාගේ තුල ඇති වුණු සිහිය ගැන එයාට යම් විශ්වාසයක් නැහැ, පැහැදීමක් නැහැ, අවබෝධයක් නැහැ. එහෙමයි ස්වාමීනි. එතකොට එයාගේ තුල ධර්මයේ කිනුයි මේ සංසිඳීම ඇති වුණේ කියලා එයාට විශ්වාස නැහැ. එයාට විශ්වාසයෙන් තමන් කරගත්තා. තමන්ගේ ආශ්චර්යයක්. ඒතර මොකද වෙන්නේ කාලයක් යනකොට? එහෙමයි. අර තමන්ම තමන්ගේ සංසිඳීම පුදව ගන්න හේතු වෙච්ච සම්මාදිට පයින් ගන්නවා. ප්‍රඥාව නැහැනේ. එහෙයි ස්වාමීනි. ඒක අවිද්‍යාව බරපතලකම. තමන්ගේ ඇතුළේම සංසිඳව ගන්න හේතු වෙච්ච වීරියට තමන් පයින් ගන්නවා. තමන්ගේ තුලම ඉපදව ගන්න හේතු වෙච්ච සිහියට තමන් පයින් ගන්නවා. ඊට පස්සේ තමන්ම දෘෂ්ටියකට එනවා ඊට තමන්ගේ. එහෙමයි ස්වාමීනි. ඔව් පොත්වල තියෙනවා හරියන්නේ නැහැ. ඔක දැන් මේ කලුත් ලෝකයක්. මේ අනාගතයේ මේ ඉන සීවසට නව දර්ශනයක් ඉදිරිපත් කරන්න ඕන. ඔය දර්ශනය පිළිගන්නේ. ඔන්න පුද්ගලික එනවා සක්කාය දිට්ඨියෙන් ගැට ගැහිච්ච හිතේ ස්වභාවය. එහෙමයි. ඒ සක්කාය දිට්ඨිය ස්වභාවය ඒක තමයි. එහෙයි. ස්වාමීනි කරුණක් විමස ගන්න හිතෙනවා භාග්‍යවතුන් වහන්සේගේ දැන් අරහන් ගුණය කියවෙන තැන සිතෙන් අරමුණු දැන ඒ අරමුණු කෙරෙහි නොඇලුණසේක නොගැටුණසේක මුලා නොවුණසේක ආසාව දුරු කළසේක ආදි වශයෙන් අපි මෙනෙහි කරගන්න විදිය ස්වාමී. ඉතින් සාත්‍රුන් වහන්සේ පිළිබඳව එහෙම හඳුන්වා දෙන අතර එහෙම දන්න අතරේ අපි අපේ සිතට අරමුණක් ආපුවාම ඉක්මනින්ම බැඳිලා යන විදිහ. ඒක තමයි අවිද්‍යාවේ ස්වභාවය. එහෙමයි ස්වාමී. ඒක දැන් ලෞකික සම්මාදිට්ඨියේ එතකොට යාට මේ අවිද්‍යාව ඉතින් බරපතල කෙනාට ලෞකික සම්මාදිට්ඨිය කොයි වෙලාවෙ නැති වෙයිද දන්නේ නැහැ. ඒකනේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය භාගතුන් ලෝකෙට ඉස්මතු කළ දෙන්නේ. එහෙයි. දැන් ලෞකික සම්මාදිට්ඨියෙන් පරිපූර්ණ මේ කියන සුගතියට ගෙනියන රැකවරණේ තියෙනවා. හැබැයි කොයි වෙලාවෙ වනසකණිත් දන්නේ නැහැ. එහෙමයි. ලෝක දැන් බලන්න සංසාරේ යනකොට ඒතර සත්‍යය සුගති වලට යනවා. සුගතියකට යනවන්නේ යන්නේම ලෞකික සම්මාදිට්ඨිය දිනු වෙලා. හැබැයි මේ සම්මාදිට්ඨිය මායේ වනසගෙන හතර පායේ කල්ප ගණන් ඉන්නේ නැද්ද ඊට පස්සේ? ඉන්නවනේ. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න දේවදත්ත. දේවදත්තට ලෞකික සම්මාදිට්ඨියක් තිබ්බා. ඒ ලෞකික සම්මාදිට්ඨියෙන් උපදවගත්ත සමාධිය. ඒක ලෞකික සම්මාදිට්ඨියෙන් උපදවගත්ත සිහියක්. ඒ ලෞකික සම්මාදිට්ඨියෙන් උපදවගත්ත එර්ධියක්. ඒ නිසා ඒවට කියන ලෞකික එර්ධි කියලා. එහෙමයි ස්වාමීනි. නමුත් ලෝකෝත්තර විද්‍යාව උපදවන සම්මාදිට්ඨියට ආවේ නැහැ. එහෙයි. ඒක සියල්ල වනසගත්ත ඊට පස්සේ. ඊට පස්සේ ආව පාපී සිටිවිල්ල කර පාපී සිටිවිල්ල හඳුන ගන්න බැරි වුණා. එහෙමයි. මොකද්ද? මම සංඝයා පරිහරණය කරනවා නම් හොඳයි. මම සංඝයා බෙහෙත කරන්න ඕන. මම භාග්‍යතුන් වහන්සේ වනසන්න ඕන. දැන් මේ සිටිවිල්ල යාට තේරුණාද? මේක අයහපතු වෙලස පවතිනවා කියලා නෑනේ. එහෙමයි. බාහන එතකොට කුමක් නිසාද? හිතු මනාපට ගරහ යන්න ගත්තේ ඇයි? තමන්ගේ ආධ්‍යාත්මී ඉපදුණු සංසිඳුණු බව තමන් විනාශ කළා. ප්‍රඥාව නැහැනේ, යෝනිසෝ මනසිකාර නැහැනේ. එහෙමයි ස්වාමීනි. ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැහැනේ. ලෝකෝත්තර සම්මාදිට්ඨියක් නැති සංසිඳුණු භවයේ තියෙන භයානක බව. එහෙමයි. ස්වාමීනි එතකොට අපේ හිතට හිතුවිලි අදහස් අරමුණු ගලන උපදින හැම මොහොතේම යෝනිසෝ මනසිකාරයට ඇතුළත් කරනවා. අනිවාර්යයෙන් තියෙන යෝනිසෝ මනසිකාරයට සම්බන්ධ කරගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ඒක හිතාමතා කරන්න ඕන එක. එහෙමයි. හිතාමතාම කරන්න ඕන. නැත්තම් මුලාවටපත් වෙනවා. අනිවාර්යයෙන් දේවදත්ත මුලාවටපත් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. අදත් එතකොට අද දැන් ওই කයිවාරු ගහන කට්ටිය ගත්තොත් එහෙම ඒ අයට දැන් ඔබ දේවදත්තට තිබිච්ච ලෞකික ඉර්ධියක් තියෙනවද? නැහනේ. එහෙමයි ස්වාමීනි. එච්චර සංසිඳුරු බවක් තියෙනවද? නැහනේ. එහෙම නැතුවනේ දැන් ওই කයිවාරු ගහන්නේ. තමන්ගේ මත එතකොට ප්‍රකාශ කරන්නේ. දැකනේ. නෝ බලන්න ඒගොල්ලන්ගේ හිතවල කවදා බුදු කෙනෙක්ගේ ගැන ගෞරවයක් උපදින්නේ නැහැ නේ ඒගොල්ලන්ගේ සිත්වල. ඒ සසර දුකින් ඈතර කරන ශාස්ත්‍රුන් වහන්සේ අවබෝධ කරගත්තු ධහම පිළිබඳ ගෞරවයක් උපදින්නේ නැහැ නේ. එහෙමයි. ආර්ය ශ්‍රාවක සංගරුවන ගැන ගෞරවණීය හිතක් ඒගොල්ලන්ට නැහැ නේ. වෙලාවකට බුදු වුණාගෙන වෙලාවකට රහත් වුණාගෙන වෙලාවකට වෙන මාර්ගඵල ලැබගෙන මේ වෙනස් වෙනෝනේ ඒගොල්ලන්ගේ වචන ඔක්කොම. එහෙමයි. කොහෙන් හරි කරකවලා ආයා ඊට පස්සේ ලාභ සත්කාර උපද්දවන්න ඕනේ ගන්න. හරි පුදුමයිනේ. මේ ආත්ම දෘෂ්ටි ස්වභාවය. එහෙයි ස්වාමීනි. කුමක් නිසාද?
ඒ ආධ්‍යාත්මයේම උපදින ආත්ම දෘෂ්ටිය එතන ඒකම දකින්න ඕන කියන මම මේක මම නොවේ. මේක හේතුකින් හටගත්ත එක. එහෙමයි. මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි. එහෙයි. මේක හේතුකින් හටගත්ත හේතු නැතිවීම නැතිලා යන එක. එහෙයි. දැන් ඔය සමහර සූත්‍රවල විස්තර කරනෝනේ මේක අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් හටගත් සංස්කාරයක් කියලා ඒක න කල්පනා කරනවා කියන්නේ. එහෙමයි ස්වාමීනි. අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් හටගත්තු ආධ්‍යාත්මය හටගත්තු දෙයක් කියලා එයා දකින්න මහන්සි ගන්නවා කියනවා. එහෙමයි ස්වාමීනි. දකින්න තැනට එන්න නම් එයා ඒක සිහි කරන්න ඕන. මේ ස්වභාවය මානසික ස්වභාවය මේ ඉපදුනේ අවිද්‍යාව සහගත ස්පර්ශයක නෙමෙයි මේක ඉපදුනේ. මේ අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් මේ මනගේ මනස තුල හටගත්තු මේ ස්වභාවය අනිත් එකක්. මේක ස්ථිර එකක් නෙමෙයි මේක හේතුකින් ඇතිවෙලා තියෙන මේ හේතු නැතිවීම මේක නැතිවෙලා යනවා කියලා. ඒකම දකින්න ඕන. ස්වාමීනි මේ භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය පිළිපදින අවබෝධය පිළිපැද්ද වෙනවා. එහෙමයි ස්වාමීනි. බාහිර අවබෝධයට පිළිබඳ පිළිපැදීම නැති කමම තමයි විනාශ කරනවා. එහෙයි. ඒ අවබෝධය පිළිපදින්න බැරි කම්මයි තමයි විනාශ කරන්නේ. තමන්ගේ මානසික ස්වභාවය තමන්ගේ උපදින සිටිවිලි තමන් ප්‍රත්‍යක්ෂව දැකපු දෙයක් නෙවෙයි නම් තමන් කල්පනා කරලා ගොඩනගන දෙයක් ඒකට ඒක. ඒ කල්පනාක සමහර යම් පුංචි පුංචි දේවල් ප්‍රත්‍යක්ෂව සමහරට තමන්ට තේරෙන්නේ නැති. එහෙමයි. සංසිඳීමත් එක්ක පුංචි ප්‍රත්‍යක්ෂ බවක් එන්න පුළුවන්. නමුත් මේ ප්‍රත්‍යක්ෂ භවෙන් හටගත්තු පුංචි දේ පවා දැන් තේරුම් ගන්න ඕන මේක පුංචි දෙයක් විතරයි කියලා. ඒකින් තේරුම් ගන්න හොඳ නෑ මේක තමයි පරම සත්‍යය කියලා. පරම සත්‍ය බවට පත්වෙන ඉපදීම දුකක් කියන අවබෝධය. පරම සත්‍යයක් බවට පත්වෙන ජරාව දුකක් කියන අවබෝධය. පරම සත්‍යයක් බවට පත්වෙන ව්‍යාධිය මරණය ශෝක දුක නම් වූ ආර්ය සත්‍ය යම් දෙයක් තථාගත බුදුරජාණන් වහන්සේ මේ දුකයි මේ දුකයි මේ දුකයි කියලා දේශනා කළාද අන්න ඒක යම් කෙනෙකුට ඒ අයුරින්ම වැටහෙනවා නම් ඒ පරම සත්‍යයක්. එහෙමයි ස්වාමීනි. ඒ පරම සත්‍යයක්. එහෙයි. ඒ සත්‍ය තුල තමන්ට හානියක් වෙන්නේ. ඒ සත්‍ය තුල දෙව් මිනිස් ලෝකයට හානියක් වෙන්නේ. අන්නේ තමන් තුල උපදව ගන්න අවබෝධ නම් තමන්ට දෙව් මිනිස් ලෝකයට යහපත පිණිස පවතිනවා. එහෙමයි. ඒක තමයි මුලින්ම බලන්න ඕන අපි. ඒ වැටහීම ඇති වෙනවා නම් ඒ වැටහීම ලෝකයට කියන්නේ නැද්දි? ඒතර භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවේ මේකේ වෙනසක් වෙන්නේ නැහැ එතකොට. එහෙමයි. ඒ විද්‍යාවද ස්වාමීනි? ඒක තමයි විද්‍යාව. එහෙමයි. ඒතර මේ නියම අත්දැකීම කියන්නේ ඒක. එහෙමයි ස්වාමීනි. අනිත් ඔක්කොම පුහුමතවාද. ඒතර අනිත් ඔක්කොම කියලා තියෙන්නේ විද්‍යාවයි කියලා හිතන් ඉන්න දෙයක්. අනිත් සියල්ලම අවබෝධය කියලා හිතාගෙන ඉන්න දෙයක් විතරයි ඒක. අවබෝධ නෙමෙයි. එහෙමයි. අවබෝධ නෙමෙයි. එහෙමයි ස්වාමීනි. අවිද්‍යාවේ අර්ථකථනය සැබෑ විදිහට මෙයාට අවබෝධයක් වුණා නම් ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ අර්ථකථනයටම සමාන වෙනවා. ඒ අර්ථෙම වෙන්න ඕනේ. එහෙමයි. සංස්කාරයේ අර්ථය ඒ විදිහටම එන්න ඕනේ. අවබෝධ කියන්නේ ඒක. විඥානීය අවබෝධය ඒ විදිහටම එන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. නාම රූප වල අවබෝධය ඒ විදිහටම එන්න ඕනේ. ආයතනයන්ගේ ඒ භාග්‍යතුන් වහන්සේ යම් විදිහක විස්තර කරලා තියෙනවා. ඒ අවබෝධය විදිහටම එන්න ඕනේ. අපිට තියෙන අවබෝධ කරන්නයි. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ යම් දෙයක් මේ අවිද්‍යාව කියලා විග්‍රහ කළා නම් ඒ විග්‍රහ කරපු දේ අවබෝධ කරගන්නයි අපිට තියෙන්නේ. ඒකට අර්ථකථන දෙන්න නෙමෙයි තියෙන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ සංස්කාරය කියලා යම් දෙයක් අවබෝධ කළා නම් පටිච්චසමුප්පාද මෙහෙමයි කියලා අවබෝධ කළා නම් පංච උපාදානස්කන්ධ මෙහෙමයි කියලා අවබෝධ කළා නම් ආයතන කියන්නේ මේකයි කියලා අවබෝධ කළා නම් ඒ අවබෝධ කරපු දේ ඒ අයුරින්ම අවබෝධ කරගන්නයි ශ්‍රාවකයාට තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර ඒකට අර්ථකථන දෙන්න නෙවෙයි අවබෝධය කියලා කියන්නේ. එහෙයි. අර්ථකථන දීම කියලා කියන්නේ අවබෝධයක් නෙවෙයි. විවිධ අර්ථකථන දෙනවා කියලා කියන්නේ අවබෝධයක් නෙමෙයි. ආයමත් අවිද්‍යාවටම කොට. එයා අවිද්‍යාවෙන් මැලෙන කෙනෙක්. එහෙමයි ස්වාමීනි. ඒතර එයාට පුද්ගලිකව ඇති අදහසක් විතරයි ඒක. එහෙයි. ඒකට තමයි ආකල්ප කියලා කියන්නේ. එහෙමයි. පුද්ගලික ඇති වෙන හැඟීම් වලට කියන ආකල්ප. එහෙයි. ස්වාමීනි තමන් තුළ ඒ ඇතිවෙන පුද්ගලික ආකල්ප සිතුවිලි අරමුණු භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනා පරිදි මේවා ස්පර්ශයෙන් හටගත්දී මම නොවේ මගේ නොවේ කියලා විග්‍රහයට පුරුදු වුණොත් ශ්‍රාවකයාට අනිවාර්යෙන් ඒතොර ඒ විග්‍රහයට හුරු වුණොත් එයා ඉපදීම් දුකක් කියලා අවබෝධ කරන තැනට එනවා.
එහෙමයි ස්වාමීනි. චතුරාර්ය සත්‍ය අරහත් සම්බුදුරජාණන් වහන්සේ යම් පරියායකින් විග්‍රහ කළා නම් ඒ විග්‍රහ කරපු ඒ සෑම පරියායක්ම ඒ අයුරින්ම ස්පර්ශ කරන කෙනෙක් බවට පත් වෙනවා. එහෙමයි. පටිච්ච සමුප්පාදේ සෑම පරියායක්ම ඒ අයුරින්ම ස්පර්ශ කරන කෙනෙක් බවට පත් වෙනවා. පංච උපාදානස්කන්ධේ පරියායන් ආයතනයන්ගේ පරියායන් තථාගත බුදුරජාණන් දේශනා කරපු සෑම පරියායක්ම ඒ අයුරින්ම ස්පර්ශ කරන කෙනෙක් බවට පත් වෙනවා. එහෙමයි. ඒ විදිහට තමන්ගේ පුද්ගලික මතවාද තමන්ම විදර්ශනා කරන්න ඕන. ඒ ස්වාමීනි. අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් හටගත් සංස්කාරයක් විදිහට දකින්න පුරුදු වෙන්න ඕන. අවිද්‍යාවෙන් හටගත් සංස්කාරයක් විදිහට. එහෙමයි. ස්වාමීනි හිතට යට වෙන්නේ නැතුව පැත්තකට වෙලා ඉඳගෙන ධර්මයට අනුව විමසන්න තියෙන හිතට නෙමෙයි යට වෙන්න ඕන අපි. ධර්මයට යට වෙන්න. එහෙමයි ස්වාමීනි. හිතට යට වුණොත් එහෙම දිනුවනේ. එහෙයි. අපි වෙන්නේ හිතට යට වෙන්නේ ඒක ධර්මයේ කියලා හිතාගෙන. එහෙයි ස්වාමීනි. ධර්මයට අපි යටත් වෙන්න ඕන. ධර්මයට යටත් වෙන්න ඕන. ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයට යටත් වෙන්න ඕන අපි. එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයට යටත් වුණොත් ඔහු ධර්මයට යටත් වෙච්ච කෙනෙක්. එතකොට දැන් සල්ලේක සූත්‍රය හරි ලස්සනට ඊට පස්සේ විස්තර කරන චුන්ද මේ විදිහේ දෙයක් දකින්න තියෙනවා කියනවා. යම් දික්ෂුවකට පුළුවනි කියන කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල් වලින් වෙන් වෙලා විතක්ක ਵਿਚාර පවතින චිත්ත විවේකී ඇති වුණු ප්‍රීති සැපේ තියෙන පළවෙනි ධානයට පැමිණලා වාසය කරන්න පුළුවන් කියනවා. එහෙමයි. මම බලන්න මේක තියෙන හරි ආශ්චර්ය කාරණාවක් ඉස්මතු කරනවා. එතකොට ඔහු මෙහෙම හිතනවා කියන මම තමයි නිකලෙස් ජීවිතයක් ගත කරනවා කියලා හිතනවා කියන. පළවෙනි ධානයට හොඳට දැහැන්ගත වෙලා දැන් කල්පනා කරනවා කියලා කියන්නේ. මම දැන් නිකලෙස් ජීවිතයක් ගත කරනවා කියලා. නමුත් පින්වත් චුන්ද බුද්ධ ශාසනය තුල නිකලෙස් ජීවිතය කියන්නේ ඕකට නෙවෙයි කියනවා. එහෙමයි ස්වාමීනි. අන්න දැන් ඕකටනේ රැවටෙන කට්ටිය. එහෙයි. පළවෙනි ධානය පුදවාගෙන මන් නිකලෙස් වුණා කියලා. ඊට පස්සේ එයා බණ කියන් යනවා කියලා තියෙන පුද්ගලික මතවාද. එහෙමයි ස්වාමීනි. මම මෙහෙම පුදවා ගත්තා කියනවා. එතන මිනිස්සුත් රැවටෙනවා. බුද්ධ ශාසනය තුල ලෝකට කියන්නේ මේ ජීවිතේදීම සුවසේ ඉන්නවා කියලා චුන්ද කියනවා. එහෙමයි ස්වාමීනි. නිකලෙස් වගේ නෝක නෙවෙයි කියනවා. කොහොමද වැඩේ? එහෙයි. ආන බලන්න ආශ්චර්යයි. එහෙයි. දැන් බලන්න මේ ධ්‍යාන සමාධි සමාපත්තියක් උපදවගෙන මන් නිකලෙස් වුණා කියන උන්දලට හොඳ බණ පදයක් මේක. එහෙමයි ස්වාමීනි. තේරෙනවද නේද? එහෙයි. ධ්‍යාන සමාධි සමාපatti උපදවගෙන රැවටිච්ච උන්දලට දැන් අපි හරි කරගෙන තියෙන්නේ කියලා හිතන උන්දලට මේක බොහොම ලස්සන බණ පදයක් මේක. ඊළඟට කියන පින්වත් චුන්ද මේ විදිහේ දෙයක් දකින්න ලැබෙනවා. ඒ කියන්නේ යම් භික්ෂුවක් විතර්ක ඒ වගේම ਵਿਚාර සංසිඳෝල තමන් තුළ ප්‍රසන්න භාවයේ ඇති වුණු සිතින් වඩාත් එකඟ වූ සිතින් විතර්ක ਵਿਚාර රහිත දෙවනි ධ්‍යානට පැමිණ වාසය කරන්න පුළුවන් කියනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා කියනවා මං ගත කරන්නේ නිකලෙස් ජීවිතයක් කියලා. පින්වත් චුන්ද බුද්ධ ශාසනය තුළ ඕකට නිකලෙස් ජීවිතය කියලා කියන්නේ නැහැ. බුද්ධ ශාසනය තුළ ඕකට කියන්නේ මේ ජීවිතේම සුවසේ වාසය කරනවා කියලා. එහෙමයි ස්වාමීනි. එහෙනම් බුද්ධ ශාසනය කොච්චර ගම්පීරද? එහෙමයි. බුද්ධ ශාසනය කොතරම් ආශ්චර්යයක්ද? නිකලෙස් බව තුල එතකොට ස්වාමීනි කොතරම් සැපයක් ඇද්ද? එහෙමයි. පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන සමාධි පොඩ්ඩක් උපදවගෙන මෙච්චර උදන් අනලා කෑ ගහලා දඟලලා රැවටෙන අයට එහෙමයි. ඒත් බලන්න කොච්චර වටින කරුණක්ද මේක. එහෙයි. ඊළඟ පින්වත් චුන්ද මේ විදි දෙකුත් දකින්න ලැබෙනවා. යම් භික්ෂුව ප්‍රීතියට ඇලෙන්නේ නැතිව උපේක්ෂාවෙන් යුක්තව සීනියුණෙන් යුක්තව කයිනුත් සමාධි සැපේ විඳිනවා. ආර්යයන් වහන්සේලේකට කිව්වේ උපේක්ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව සැපසේ ඉන්නවා කියලා. අන්නේ තුන්වෙනි ධානයට පැමිණලා වාසය කරනවා කියන. එතකොට උට මෙහෙම හිතනවා කියන මං ගත කරන්නේ නිකලෙස් ජීවිතයක් කියලා. නමුත් පින්වත් චුන්ද බුද්ධ ශාසනය තුල නම් ඕකට කියන්නේ නිකලෙස් ජීවිතයක් කියලා නොවේ. බුද්ධ ශාසනය තුල නම් ඕකට කියන්නේ මේ ජීවිතය තුල සුවසේ ඉන්නවා කියලා. එනම සුවසේ ඉන්නවා කියන එකයි නිකලෙස් ජීවිතය කියන එකයි වරද්ද ගන්න හොඳ නැහැ. එහෙමයි ස්වාමීනි. සමාධියයි නිකලෙස් බවයි කියලා කියන්නේ දෙකක්. සමාධියයි නිකලෙස් බවයි කියන්නේ දෙකක්. එහෙමයි ස්වාමීනි.
මේ හරියට තේරුම් ගත්තම රැවටෙන්නේ නෑනේ. මේ ගොඩාක් වෙන්නේ දහම් දැනුමක් ඉපදුනාට පස්සේ රැවටෙනවා. සීලවන්ත වුණාට පස්සේ රැවටෙනවා. පොඩ්ඩක් සිහි කල්පනාව ඇති වුණාට පස්සේ රැවටෙනවා. සමාධිය ඇති වුණාට පස්සේ රැවටෙනවා. ඉතින් හොඳට සීලයට ආවට පස්සේ එයාට හිතන දේවල් තමයි ඔක්කොම හරි කියලා හිතෙන්නේ. ඒකයි වරදින දැන්. හිත පොඩ්ඩක් එකඟ වුණාට පස්සේ හිතනවා එයාට හිතන දේවල් තමයි ඔක්කොම හරි. ස්වාමීනි මොහොතකටවත් සාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනාවෙන් බැහැර නෑ එතකොට අසත්පුරුෂ වෙලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. සාස්ත්‍රුන් වහන්සේ වෙන්නේ නෑනේ. එහෙයි. සාස්ත්‍රුන් වහන්සේ වෙච්ච කෙනානේ අවබෝධයට යටත් වෙන්නේ. ඉතින් බලන්න මේ අසත්පුරුෂ බව කියන එක සීලයක් දිනු කළත් අසත්පුරුෂ වෙන්න පුළුවන්. එහෙමයි. සමාධියක් දිනු කළත් අසත්පුරුෂ වෙන්න පුළුවන්. එහෙනම් මේ සමාධිය දිනු කරපු අසත්පුරුෂයෝ ඉන්නවා එහෙනම් මේ ලෝකේ. එහෙමයි. සීලය දිනු කරපු අසත්පුරුෂයා ඉන්නවා මේ ලෝකේ. කවුද අසත්පුරුෂයා? භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට යටත් නැහැ. එහෙමයි. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට යටත් නැහැ. එහෙයි. සීලවන්ත වෙලා හිත යම් පොඩි සුවයක් ඇති කරගෙන තමන්ට එන අදහස් මතවාද ලෝකෙට කියා ඉන්නවා අසත්පුරුෂයි. පොඩ්ඩක් හිත එකඟ කරගෙන ඊට තමන් හරි කියලා හිතාගෙන ඊට පස්සේ තමන්ගේ ජීවිතය තුළ උපදින අත්දැකීම් ටික කියා ඉන්නවා අසත්පුරුෂයි. ස්වාමීනි එතකොට ශ්‍රාවකයා ඈතර වෙන්නේ සාස්ත්‍රුන් වහන්සේගේම පිහිටෙන් පිහිටෙන්මයි. එහෙමයි ස්වාමී. ඒ අවබෝධයෙන්මයි ඈතර වෙන්නේ ශ්‍රාවකයා. එහෙයි. ඕන කෙනෙක් ධානය සැපේ උපදවා ගන්නවා. ධානය සැපේ උපදවා ගත්තට පස්සේ එයාට ආධ්‍යාත්මයේ උපදින අත්දැකීම් කියා ඉන්නවා. දැන් හරි කියලා මං හරි බ්‍රත් මේක කරපල්ලා කියලා අසත්පුරුෂයි. එහෙමයි ස්වාමීනි. පොඩ්ඩක් සිහි කල්පනාව ඇති වෙනවා. ඊට පස්සේ ඒ තමන් සිහි කල්පනාව උපදවගත්තු ඒ ලෝකේ කියා ඉන්නවා. ශාස්ත්‍රුණාංශගේ අවබෝධය අමතක වෙනවා අසත්පුරුෂයි. අවසරයි ස්වාමීනි. ස්වාමීනි ධානයට පැමිණි විට පසුත් සත්පුරුෂ වන්නේ කෙසේද? භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට හිස නැමීමෙන්මයි. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට හිස නැමීමෙන්මයි සත්පුරුෂ වෙන්නේ. බලන්න ඕන. සසීල දියුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය තමන් හිත ගෞරව කරන බලන්න ඕන. එහෙමයි. සමාධිය ඇති වෙනකොට හිත එකඟ වෙනකොට පොඩි ගුණ සම්පන්නකම් ජීවිතය ඇති වෙනකොට ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයට නැඹුරු වෙච්ච හිතක් තාම තියෙනවද බලන්න ඕන. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට කීකරු වෙච්ච හිතක් තියෙනවද බලන්න ඕන. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අදහන හිතක් තියෙනවා නම් සත්පුරුෂයි නැත්නම් අසත්පුරුෂයි. එහෙමයි ස්වාමීනි. සත්පුරුෂ බව මනින්න තියෙන හොඳම තැන ඕක. අසත්පුරුෂ බව මැනගන්න තියෙන හොඳම තැන ඕක. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට තමන් හිත කීකරුද බලන්න ඕන. එහෙමයි. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට තමන් හිත කීකරුණා. අවනතනම් පිළිගන්නව නම් සත්පුරුෂ වෙනවා. මේ සත්පුරුෂ ශාසනය. එහෙමයි ස්වාමීනි. ඉතින් සත්පුරුෂ ශාසනය මේ ලෝකෙට බිහිකලේ කවුද? භාග්‍යතුන් වහන්සේ. මේ චීවරය මේ අයුරින් වෙන්න ඕන කියලා ලෝකෙට මේ කියලා දුන්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. මේ ශ්‍රමණ ප්‍රතිරූපේ මෙහිමයි වාසය කරන්න ඕන කියලා දුන්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ. එහෙයි. ඉතින් ශ්‍රමණ ප්‍රතිරූපයට ගොඩනග තියාගන්න ඕන සීල සම්පත්තිය මොකද්ද කියලා මේ ලෝකෙට ඉස්මතු කරන්නේ කවුද? ශාස්ත්‍රුන් වහන්සේ. ඉතින් ශාස්ත්‍රුන් වහන්සේ මිස්මතු කරපු ශ්‍රමණ ප්‍රතිපදාවෙන් එහෙමයි. තමන් අසත්පුරුෂ වෙන්න හොඳ නැහැ. එහෙයි. ඒක මේ කෙලෙහි ගුණ වේගින් නැති වෙන හැටි තමයි මේ ප්‍රශ්නේ ඔක්කොම වෙන්නේ. එහෙමයි. ස්වාමීනි හරිය අසිරිමත් කරුණක් විමස ගන්න හිතෙනවා. දැන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා මේ චීවරය දරාගෙන වැඩ වාසය කරනවානේ. ඉතින් මේ පිළිබඳව සියලු පැනවීමත් භාග්‍යවතුන් වහන්සේ අනිවාර්යයෙන්. එහෙමයි සර්. ඇයි මේ කුඹුරක් පෙන්ලා කියනෝනේ ආනන්ද මේ විදිහට සිවුරු මහන්න කියලා. එහෙමයි. එහෙමනේ තියෙන්නේ. එහෙයි සර්. සිවුරේ පාට පව භාග්‍යතුන් දේශනා කරනවා. එහෙයි ස්වාමීනි. කිස්රවුල් මෙහිම කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ අනුශාසනා. එහෙමයි. පාත්තරේ මෙහිමයි, සිවුර මෙහිමයි, ගමන් මෙහිමයි යද්දි මෙහිමයි. භාග්‍යතුන් වහන්සේ අනුශාසනාව තියෙන්නේ. ඒ සියල්ල ශාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනාවට යටත් වුණොත් ඔහු සැබවින්ම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. එහෙමයි ස්වාමීනි. එහෙම නැත්නම් ඔහු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නෙමෙයි. බුද්ධ ශාසනයේ නාමයෙන් පිණී සිටින මේ අසත්පුරුෂ කෙනෙක්. එහෙමයි. තමුණුත් විනාශ වෙලා ලෝකයා විනාශ කරන කෙනෙක්. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී නාමයෙන් මේ අපි මේ ඒ ශ්‍රී නාමයට ගෞරව කරමින් අපි විසිවුර හරිනම් දරා ගන්න ඕන. යරහත් දජේ දරා ගන්න ඕන. එහෙමයි.
ත්‍රිවන් අරහත් ධජය දරාගෙන තමන් මේ ලාභ සත්කාර ඉපදවීම පිණිස පිළිවෙතක් හදාගත්තොත් එහෙම කොහොම පව් රැස් කරගනීද? එහෙයි ස්වාමීනි. පින්වත් චුන්ද මේ විදිහේ දේක දකින්න ලැබෙනවා. යම් භික්ෂුවක් සැප දුක් දෙකම නැති කරලා මානසික සොම්නස් දුම්නස් දෙකම කලින් අත්හැරලා දුක සැප නැතිව ඉතා පිරිසිදු සිහින් යුක්තව උපේක්ෂාවෙන් යුක්තව හතරවෙනි ධ්‍යානට පැමිණ වාසය කරනවා කියන්නේ. එතකොට ඔහුටත් මෙහෙම හිතනවා කියන මං ගත කරන්නේ නිකලස් ජීවිතයක් කියලා. නමුත් පින්වත් චුන්ද බුද්ධ ශාසනය තුල නම් ඕකට කියන්නේ නිකලස් ජීවිතය කියලා නෙවෙයි. බුද්ධ ශාසනය තුල ඕකට කියන්නේ මේ ජීවිතය තුල සුවසේ ඉන්නවා කියලා. එහෙමයි ස්වාමීනි. හතරෙන් ධ්‍යාන උපදවගෙන. එහෙයි. පින්වත් චුන්ද මේ විදිහේ දේකුත් දකින්න ලැබෙනවා. මේ යම් භික්ෂුවක් රූප ගැන තියෙන සියලු සංඥා ඉක්ම යෑමෙන් මානසික වේ රූප ගැන ඇති වෙන සියලු සංඥා නැති කිරීමෙන්. දැන් බලන්න මේ හතරවෙනි ධ්‍යාන ඉක්මවා ගිහිල්ලා මනස හදන පිළිවෙල. එහෙමයි. දැන් අප හතරවෙනි ධ්‍යානෙ දක්වාම කාමයන්ගෙන් හිත වෙන් කරලා අකුසලයන්ගෙන් වෙන් කරලා හිත වඩන්නේ. එහෙයි ස්වාමීනි. බලන්න දැන් අරූප ධ්‍යාන වලට එනකොට මේ රූපයෙන් පවා හිත වෙන් කරනවා. රූපයෙන් හිත වෙන් කරනවා. එහෙයි ස්වාමීනි. රූප සංඥා ගැන තියෙන සියලු සංඥා ඉක්ම යෑමෙන් මානසික වේ රූප ගැන ඇති වෙන සියලු සංඥා නැති කිරීමෙන් නොඑක් සංඥා සිහි නොකිරීමෙන් අනන්ත ආකාශය කියලා සිහි කළ ආකාසානංචායතන පැමිණ වාසය කරනවා කියනවා. එතකොට ඔහුට මෙහෙම හිතනවා කියන මං ගත කරන්නේ නිකලස් ජීවිතයක් කියලා. නමුත් පින්වත් චුන්ද බුද්ධ ශාසනය තුල ඔකට නිකලස් ජීවිතය කියලා කියන්නේ නැහැ. බුද්ධ ශාසනය තුල නම් ඔකට කියන්නේ සාන්තව වාසය කරනවා කියලා. එහෙමයි. සරපා රූප ධානය හතරට සැපසේ වාසය කරනවා කියන වචනේ පාවිච්චි කරනවා. එහෙයි. අරූප ධානය වලට සාන්තව වාසය කරනවා කියන වචනේ පාවිච්චි කරනවා. ශාන්ත විහරණය. එහෙමයි ස්වාමීනි. හරි ලස්සනයි. එහෙමයි. බුදු කෙනෙක් වෙනම බලන්න මෙවන් පරිපූර්ණ අවබෝධයක් ශාස්ත්‍රුන් වහන්සේ නමකට. එහෙයි ස්වාමීනි. මෙවන් ආශ්චර්ය අවබෝධයක් ශාස්ත්‍රුන් වහන්සේ නමකට. එහෙමයි. දැන් මේ වගේ උපදව ගන්න ශාන්ත විහරණ වලට නේද මේ රැවටිලා මේ නිකලස් වුණා කියලා රැවටුණා කියලා මේ ඉන්නේ. එහෙමයි ස්වාමීනි. පින්වත් චුන්ද මෙන්න මෙහෙම දේකුත් දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවක් ආකාසානංචායතන සමාධිය සම්පූර්ණ ඉක්මවලා අනන්ත වූ විඥානය කියලා විඥානංචායතන සමාධියට පැමිණ වාසය කරනවා කියනවා. එතකොට ඔහුට මෙහෙම හිතනවා කියන මං ගත කරන්නේ නිකලස් ජීවිතයක් කියලා. නමුත් චුන්ද බුද්ධ ශාසනය තුල ඔකට නිකලස් ජීවිතය කියලා කියන්නේ නෑ. එහෙමයි. බුද්ධ ශාසනය තුල ඔකට කියන්නේ මොකද්ද? සාන්ත වාසය කරනවා කියලා. කොච්චර නිර්මල පිවිතුරු ශාසනයක්ද බලන්න. එහෙමයි ස්වාමීනි. එතකොට මේ හරි ආශ්චර්ය ශාස්ත්‍ර මේ බෝසතාණන් වහන්සේ දැන් මේ ආකාසානංචායතන විඥානංචායතන බෝධිසත්ව කාලයේම උපදවගෙන ඉඳි දැනගත්තනේ මේක පිරිසුදු ජීවිතයක් නෙමෙයි කියලා. එහෙමයි ස්වාමීනි. මේක හේතු වෙන්නේ මේ ලෝකවල පොතක් කරා යන්න විතරයි කියලා මහා තියුණු ප්‍රඥාවක් තිබ්බනේ. පුදුම දෙයක් නේක. එහෙමයි. තමන් මේ සමාපatti ධ්‍යාන උපදවගෙන කල්පනා කරනවා නෑ මේක මේ මම හොයන ලෝකෙ නෙමෙයි. මේක මම හොයන නිෂ්ඨාව නෙවෙයි මේක. මේ තුලත් තිබෙන්නේ ඉපදීමක්මයි. මේනු සත්‍ය උපතක් කරාගෙන යනවා. රැවටුන්නේ. එහෙමයි. අද එතකොට මේ ලෝකයා පොඩ්ඩක් සංසිඳිලා කෑ ගහන කෑ ගැහිල්ල. ස්වාමීනි මාර්ගය තුල වුවත් සාත්තුන් වහන්සේගෙන් බැහැර වුණොත් කොතරම් අතරමං වෙන්න තියෙන ඉඩ අනිවාර්යෙන් අතරමං වෙනවා. මං කිව්වේ ඒකනේ මේක භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට හිස නමන මේ හිතක් හදා ගන්න ඕන කියලා ඉතින්. එහෙමයි ස්වාමීනි. පුද්ගලික මතවාද අපිට ඕන හැටි විග්‍රහ කිරීම හිතට එනවා. එහෙමයි. හිතේ හැටි. එහෙයි. හිතේ හැටි. අඥාන ජනයාට දැන් මෙයාට මේ හිතට මේ ටික එන්නේ යම් සංසිඳුණු හිතකින් සමහරට එන වෙත්තේ. එහෙමයි. සංසිඳුණු හිතකින් මේක එනකොට හිතෙන්නේ මේක තමයි සත්‍ය කියලා. එහෙමයි. මේකමයි සත්‍ය කියලා හිතෙන්නේ. ස්වාමීනි සමාධිය පිණිස යම් ධාර්මික වැඩපිළිවෙලක් අනුගමනය කරාට පස්සේ දැන් එයාට අන්නේ කමතක වෙනවනේ. එහෙමයි ස්වාමීනි. මම මේ ගුණේ පුරුදු කළා මේක පුරුදු කළා මේක පුරුදු කළා. ඒතර මේ ගුණය හඳුනාගත්තේ මම යම් සම්මාදිට්ඨියක් නිසා ගුණය පුරුදු කළේ මම වීරිය නිසා
මේකෙන් එහෙනම් මේ ගුණ ධර්ම ටිකෙන් නේද මේක වැඩිලා ගියේ. එහෙනම් මේක තව දියුණු වෙලා යන්න ඕනේ. මොකටවත් නැහැ. එහෙමයි. එහෙනම් තාම ඉපදීම දුකක් කියලා මට අවබෝධ වෙලා නැහැ නේද? ජරාව දුකක් කියලා මට අවබෝධ වෙලා නැහැ නේද? ව්‍යාධිය මරණ ශෝක පරිදේව දුක් දුම්නස් මට දුකක් කියලා ආර්ය සත්‍යයක් කියලා තාම මම පිළිසින් දැක්කේ නැහැ නේද? එතෙන්ට එන්නේ නැතුව අර මේ මුහුදට මේ එන්නේ නැතුව ගොඩබිම ඉඳගෙන මුහුදේ දේවල් එහා තීරණය කරනවා. එහෙමයි ස්වාමීනි. මුහුදට බැහැලා පේනලා ඒක ඇතුලේ මේක සැරිසරලා ඒක දිහා බල්ලා කියන ඒවයි අපි මුහුද වෙරළින්දගෙන මුහුද මේව තියෙනවා අසවල් දේව තියෙනවා මෙහෙම තියෙනවා කියලා එක දේවල් තමන් හිතන දේවල් කියන්න කිව්වොත් එහෙම එකක්ද දෙකක්ද ඒක දෙකන්නේ එහෙමයි ස්වාමීනි දෙකන්නේ එහෙයි කොළඹට එන්නේ නැති මිනිස්සෙක් ඉන්නවා ඒ මිනිස්සේ කොළඹ ගැන කියනවා මෙහෙමයි හරමයි ලොක් ගුඩ් නැගිලි තියෙන පාරවල් තියෙන මෙහෙම එයා තාම එන්නේ නැතුව කියන්නේ එහෙමයි ස්වාමීනි හැබැයි ඒකට අඥාන ධනී ජනයට හිතන අපිත් තාලා තියෙනවා එහෙනම් මෙයා කියන එක හරි වෙන්නේ නැති මෙයා ගිහිල්ලා තමයි කොළඹ තේරෙනව නේද එහෙමයි එයා උඩින් පල්ලෙන් කියනකොට අඥාන ධනී ජනයට ඒක අමෘතයක් වගේ අඥාන ඒකට හැම ඒකට ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද මේ ඉපදීම දුකක් කියලා අවබෝධ කරන්න තියෙන එක කියලා අදහස නැහැ එහෙමයි අඥාන ජනීජනයට මේ රැවටි යන්න දෙයක් නැහැ. එහෙනම් මට තියෙන ඉපදීම දුකක් කියලා අවබෝධ කරන්නයි. එහෙනම් ඒ අවබෝධ කරන්න මට කරන්න තියෙන්නේ කොහොමද? ඒකුසීක ධර්ම වඩන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. එහෙම නැත්නම් ඉන්ද්‍රිය ධර්ම වඩන්න ඕනේ. එහෙයි. එහෙම නැත්නම් බල ධර්ම වඩන්න ඕන. එහෙම නැත්නම් හතර හරිපට්ඨානෙ වඩන්න ඕන. එහෙම නැත්නම් ඉන්ද්‍රිය ධර්ම වඩන්න ඕන. එහෙම නැත්නම් එයා ඉර්ධිපාද වඩන්න ඕන. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ග වඩන්න ඕන. එහෙම නැත්නම් සප්තපුජ්ජංග වඩන්න ඕන. එහෙම නැත්නම් කෙනෙකුගේ ජීවිතේ මේ වාසය කරන්න ඕන මේ යෝනිසෝ මනසිකාරයේ දිමින් සීල සම්පatti දිනු කරගෙන වාසය කරන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඒ මොකක්වත් නැහැ. ප්‍රතිපදාවක් නැහැ. එහෙයි. ඒ ප්‍රතිපදාව තුළ වාසය කරද්දි ඉපදීම තාම දුකක් කියලා අවබෝධ වෙලා නැත්තම්. හැබැයි හිත සංසිඳලා තියෙන්නේ. සමාධිමත් වෙලා තියෙන්නේ. තාම ඉපදීම දුකක් කියලා අවබෝධ වෙලා නැහැ. ආර්ය සත්‍ය විදියටම පේන්නේ නැහැ. පුද්ගලික අදහස් වෙනවා. හැබැයි ඒ අදහස් විතරයි. අවිද්‍යාවපත්යෙන් හටගන්න සංස්කාර විතරයි. එහෙමයි ස්වාමීනි. ඒතර මේ හටගත්තු සමාධිය අවිද්‍යාවපත්යෙන් හටගත්තු සංස්කාරයක් ඒක. ඒ සංසිඳුණු බව අවිද්‍යාවපත්යෙන් හටගත්තු සංස්කාරයක්. එතකොට ඒවත් එක්ක හිතේ උපදින අදහස් ටික අවිද්‍යාවපත්යෙන් හටගන්න සංස්කාර ටිකක් ඒවා. එහෙමයි. ඒකනේ දැන් බාහිර ලෝකේ රහතුන් කියා ගන්න මේ අදම ජනතාව ඒගොල්ලන්ගේ අවබෝධය ගැන කියද්දී ඉපදීම දුකක් ගැන කතා වෙනවද නැහැනේ. එහෙමයි ඒගොල්ලන්ගේ නෑ. ජරාව දුකක් කියන කතාව නැහැනේ. එහෙයි. ව්‍යාධිය දුකක් කියන කතාව, මරණය දුකක් කියන කතාව, යාරි සත්‍ය කියන කතාවක් නෑ. එහෙමයි. ඇයි තාම එතනට ඇවිල්ලා නැහැ. රැවටිලා ඉන්නේ. එහෙමයි. පටිච්චසමුප්පාද පිළිබඳ මේ විදිහට අත්දැකීම් මේ විස්තරයක් ගැන කතාවක් නැහැ නේද? එහෙයි. පටිච්චසමුප්පාදයේ අයුරින් කතා කිරීමක් නැහැ නේ. පුද්ගලික අදහස් තියෙන ඔක්කොම. පුද්ගලික අදහස් තියෙන. එහෙමයි ස්වාමීනි. ඊළඟ කියන බුද්ධ පින්වත් චුන්ද මේ මෙන්න මේ විදි දෙයක්ත් දකින්න ලැබෙනවා. ඇත්තම් භික්ෂුවක් විඥානංචායතන සම්පූර්ණ ඉක්මවා යෑමේ කිසිවක් නැහැ කියලා. ආකින්චඤ්ඤායතන සමාධිය ඇති කරගෙන වාසය කරනවා කියලා. එතකොට ඔහුටත් මෙහෙම හිතනගෙන මං ගත කරන්නේ නිකලස් ජීවිතයක් කියලා. නමුත් පින්වත් චුන්ද බුද්ධ ශාසනය තුල ඔකට කියන්නේ නිකලස් ජීවිතය කියලා නොවේ චුන්ද. බුද්ධ ශාසනය තුල ඔකට කියන්නේ සාන්තව වාසය කරනවා කියලා. එහෙමයි. පින්වත් චුන්ද මේ විදි දෙයක්ත් දකින්න ලැබෙනවා. ඇතැම් කෙනෙක් කියනවා ආකින්චඤ්ඤායතන සමාධිය සම්පූර්ණ ඉක්මවා යෑමෙන් නේව සංඥා නා සංඥායතන සමාධියට පැමිණ වාසය කරනවා කියලා. ඒතරොට මෙහෙම හිතනවා කියන මං ගත කරන්නේ නිකලස් ජීවිතයක් කියලා. නමුත් පින්වත් චුන්ද බුද්ධ ශාසනය තුල ඔකට කියන නිකලස් ජීවිතය කියලා නොවේ. බුද්ධ ශාසනය තුල ඔකට කියන්නේ ශාන්තව වාසය කරනවා කියලා. එහෙමයි ස්වාමීනි. ශාන්තව වාසය කරනවා කියලා. එහෙනම් තාම නිකලස් ජීවිතය ගැන දැන් මේ දේශනා තාම විස්තර කරලා නැහැ බාගතුම. එහෙයි ස්වාමීනි. දැන් බලන්න මේක තාම සමාධියක් විතරයි සංසිඳීමක් විතරයි. සංසිඳුණු බවම නෙමෙයි මේ නිවන් මාගේ අවසානය. එහෙයි ස්වාමීනි. ඊටත් එහා ගිය එහෙයි.
ස්වාමිනී මෙතරම් ගම්බීර අර්ථ ඇති මේ ගමන් මඟ ගමන් කරන්න නම් ඒකාන්තයෙන්ම සාත්‍රුන් වහන්සේ සරණ කොටගෙන මිසක් ඒ අවබෝධයට සිරස නමාගෙනම සිටිය යුතුයි. එහෙමයි ස්වාමීනි. ඒ අවබෝධයටමයි හිත යොමු කරන්න ඕන. එහෙයි. හරි ආශ්චර්යද මේ ධර්ම දාන දෙන පිරිස මෙතරම් මේ සමාධි පවා උපදවගෙන රැවටෙන ලෝකයාට පිළිසරණක් නේද මේ දෙන්නේ? එහෙමයි ස්වාමීනි. සමාධි පවා උපදවගෙන රැවටෙන ලෝකයාට පිළිසරණක් දෙන්න තමන් උපකාර කළොත් එහෙම තමන්ට කිසි අයුරකින් මුලා නොවෙන්න නොරැවටෙන්න මේ කරන අනුග්‍රහයක් මේ. ස්වාමීනි සාත්‍රුන් වහන්සේගේ පිළිසරණ නේද මේ ලබන්නේ? ශාස්ත්‍රුන් වහන්සේගේ පිළිසරණම නේද මෙතන තියෙන්නේ. එහෙමයි. ඒ නිසා මේ ධර්ම දාන දෙන පිරිස නැවත නැවත හිතා සතුටු වෙන නැවත නැවත හිතා සතුටු වෙන්න තමන්ගේ ජීවිතේ මේ සමාධි සමාපatti උපදවාගෙන පවා රැවටිලා ඉන්න උන්දලාට නොරැවටී ඉන්න අනුග්‍රහයක් කළොත් එහෙම තමන්ට එන සසර පුරාවටම කිසිම අයුරකින් නොරැවටී සත්පුරුෂ දහම තුළටම සිරස නමාගෙන ඉන්න උපකාර ලැබෙන්න අනිවාර්යයෙන්ම පුරා අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. උපකාරයයි උපකාර අනිත් පැත්තට එන්නේ. එහෙයි. එහෙමයි තියෙන්නේ. එහෙයි. ඒ නිසා මේ සත්පුරුෂ දහම මේ සම්බුද්ධ ශාසනයක මේ ආශ්චර්ය අපි තේරුම් ගන්න ඕන. මේ සමාධිය කියලා කියන්නේ එතකොට මේ අරූප ධානය කියලා කියන්නේ ඒතර මේ ජීවිතේ සුවසේ වාසය කරන්න තියෙන දෙයක් ඒක. මොකද සුවේ නැත්තම් ඕන මොහොතක හිතෙන් මේක අත්හැරෙන්න පුළුවන් නේ. එහෙමයි. දැන් අද අපි මිනිස්සුන්ට කතා කළා අදි සීල සික්ඛා, අදි චිත්ත, අදි පඤ්ඤා. මේ තුනෙන් තමයි කියන ඉස්සෙල්ලම හික්මෙන ශ්‍රාවකේ. මේ තුනේ හික්මිච්ච ශ්‍රාවක ඊට පස්සේ කලබල වෙන්නේ නැහැ කියනවා. කලබලයටම කරන්න ඕන තුන තමයි මේ තුන. එහෙමයි. සීල සම්පන්න වෙන එකයි සමාධි හතර උපදව ගන්න එකයි චතුරාර්ය සත්‍ය පිළිබඳ තේරුම් ගන්න එක. ඊට පස්සේ කලබලයට කිසි දෙයක් කරන්න බෑ. ඊට පස්සේ කල්පනාවෙන් එයාගේ මේ පාඩුව එයාගේ ජීවිතය ගත කරගෙන යන තියෙන එතකොට. ඊටු ටික සී කල්පනාවෙන් ඒ අංග ටික තුල වාසය කරත් නැති වෙලා යන එකක් තියෙනවා. කයිවාරු ගැහුවට නැති වෙන්නේ නැහැ මේක. එහෙයි ස්වාමීනි. කයිවාරු ගැහුවට ඇති වෙන්නේ ඇති කරන්නත් බෑ. එහෙමයි. ඇති කරන්නත් බෑ. කෙනෙකුට කවදාවත් සම්මාදිට්ඨිය කියන කාරණේ කයිවාරුවකින් ඇති වෙන්නේ නැහැ. එතකොට සම්මා සංකල්ප කෙනෙක් කයිවාරුවකින් ඇති වෙන්නේ නැහැ. සම්මා වාචා කෙනෙක් කයිවාරුවකින් ඇති වෙන්නේ නැහැ. එහෙමයි. සම්මා කම්මන්ත කෙනෙක් කයිවාරුවකින් උපදින එකක් නෙමෙයි. කයිවාරුවකින් උපදින එකක් නෙමෙයි මේක. ඒ නිසා අපි සසර පුරාවට මේ බුද්ධ ශාසනයකට එකතු වෙන ඒතර මෙච්චර ආධ්‍යාත්මික හැකියාවක් අපිට උපදව ගන්න බැරි වුණත් අඩු ගානේ මේ උත්සාහ කරනවා මේ ආධ්‍යාත්මික මේ හැකියාව උපද්දලා දෙන මේ සසුන සසර පුරා අහිමි නොකර ගන්න ප්‍රතිපදාවක් හදා ගන්න ඕන අපි. එහෙමයි. මේ සසුන් මග සසර පුරා අහිමි නොකර ගන්න ප්‍රතිපදාව. කොතනද ප්‍රතිපදාව? ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයට කීකරු වෙච්ච හිතක් හදන්න. ධර්ම ශ්‍රවණයෙන් කරන්නේ ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයට කීකරු වෙච්ච හිතක් හදන එක. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිරිසිදු බුදු වදන්ම ශ්‍රවණය කර කන්නේ මාගෙන මේ කරන්නේ ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයට කීකරු වෙච්ච හිතක් හදනවා. මේක තමයි නිවන් මාගේ අංක 1. එහෙයි ස්වාමීනි. ඒ නිසා මේ පින්වත් සිල් දනාට මේ නිවන් මගේ පළවෙනි මේ උදාර අංගය දියුණු කරගන්න දෙව් මිනිස් ලෝකයට අනුග්‍රහ කළා නම් සසර පුරාවට Tamanට ඒ අනුග්‍රහය සැලසෙනවා. ඒ නිසා මේ පින්වත් සිල් දනාට සසර පුරාවටම නිවන් මගේ මේ පූර්ව අංගය තුල පිහිටලා කෙලෙස් දුරු කර ගැනීම පිණිසටම මේ පුණ්‍ය සම්පත් එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සිල් දනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් සාතුන් වහන්සේ පසුගමන් කිරීමෙන්ම සාතුන් වහන්සේ සරණ කොට ගැනීමෙන්ම ඊතර විය හැකි නිවන් මඟ පිළිබඳව අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ දහම් කරුණු පවසා වදාලා ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වෙලා උදා වුණ අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත
ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 690 මැදපාර ජයන්තිපුර පොළොන්නරුව යන ලිපිනේ පදිංචි පින්වත් MW මානිල් වික්‍රමනායක මහත්මිය ඇතුළු දූ දරුවන් ඥාති හිත මිත්‍රාදීන් සහ අසල්වාසී හිත මිතුරන් ඒකරාශී වෙලා තමයි මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති බ්‍රහ්මරාජයා, සනන් කුමාර බ්‍රහ්මරාජයා, ඒ වගේම සක්දෙවිඳුන්, විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාශ්‍ර සතරවරන් රජදරුවන්, සෙම්පති දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා, ශ්‍රී දල මේ ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සීල් දෙවිවරු, සම්බුද්ධ ශාසන හිත කැමති සීල් දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ලෝකපාලක දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසම් දෙවියන් මේ පුණ්‍යානුභාව බලයෙන් සැපවත් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සලසා දෙත්වා. දිව්‍යෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන්නු කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේටත් මහා සංඝරත්නයටත් අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය මීට වසරකට පෙර එනම් 2020 පෙබරවාරි මාස 22 වන දින මිය පරලොව ගිය JTB යටවර ස්වාමි පුරුෂයාට මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ වගේම 2018 මැයි මාස 13 වන දින මිය පරලොව ගිය ගුණශීලී බෝගහලන්ද මෑණියන්ට 2010 අගෝස්තු මාස 5 වන දින මිය පරලොව ගිය සයිමන් වික්‍රමනායක පියාණන් ඇතුළු නන් අයුරින් උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලොව ගිය ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය පෙබරවාරි මාස 22 වන දින 34 වන ජන්ම දිනය සමරන වැඩිමහල් පුතණුවන් වන භාග්‍ය ශ්‍රී ප්‍රසාද් යටවර පුතණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. නිරතුරු කල්යාණ මිත්‍ර සම්පත්තියම සැලසේවා. ධර්මයේ හැසිරෙන්න වාසනාව උදා වේවා. ඒ වගේම දායකත්වයේ දරූ මානිල් වික්‍රමනායක මහත්මිය, දූ දරුවන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන්ට, අසල්වාසී හිත මිතුරන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. එතන අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේගේ උදාාර ශ්‍රී සම්බුද්ධ භාෂිතය අද දවසෙත් අපේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන අංක 690 මැදපාර ජයන්තිපුර පොළොන්නරුව යන ලිපිනේ පදිංචි පින්වත් MW මානිල් වික්‍රමනායක මහත්මිය ඇතුළු පින්වන්ත දූ දරුවන් ඥාති හිත මිත්‍රාදීන් සහ අසල්වාසී හිත මිතුරන් ඇතුළු ඒ පින්වන්ත හැම දෙනාම අපි තාම දයාසිතෙන් සිහිපත් කරගන්නවා.
පින්වන්ත ඔබ හැමදෙනාම සමග. ඉතින් පින ඇති ඔබටත් අවස්ථාව තියෙනවා මේ පරිද්දෙන් මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන් කරගනිමින් ගෞතම සම්බුද්ධ ශාසනය ලෝකයට දායාද කොටගෙන උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් දැනුම්වත් වෙන්න කියලා ඊටාම දයාවෙන් අපි ඔබට ආරාධනා කරනවා. එහෙමනම් මේ භාග්‍යවතුන් වහන්සේ පාමුලට පැමිණ සිරිපාපියුම පාමුලට පැමිණ තුනුරුවන ගරු කොට ගනිමින් දහම් මඟ ගමන් කරන්න ඔබට සිත් පහළ වෙනවා නම් ඒ ඊටාම් ඒ මොනතරම් වාසනා සම්පත්තියක් වෙනවද අප සියලු දෙනාට. ඉතින් ඒ සඳහා අපට ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුල ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.